කර කතානායකතුමනි අධිකරණ ඇමතිතුමා මේ සංශෝධන ඉදිරිපත් කරමින් කරපු කතාව ඊටාම අලංකාර විදියට උසාවියේ කතා කරනවා වගේ ලස්සන වචන හරබයක් කරලා මේ සංශෝධන තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවෙන්න යන අනතුර ඉතාම ලස්සනට ප්‍රසන්න විදියට වසන් කරන්න උත්සාහයක් ගත්ත බවයි මගේ අදහස. ඉතින් මම ඒ ගැන මගේ කතාවේ අවසන් භාගයේදී සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමටත් ඔබතුමන් මූලාසනයේ ඉන්න වෙලාවේ මට මේ කතාව කරන්න ලැබීම ලොකු සතුටක්. මම මේ පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ ඉඳන් බලන් ඉඳලා තියෙනවා ඔබතුමන් මේ පාර්ලිමේන්තුවේ එක් අවස්ථාවකදී තනි වෙච්ච මොහොතක්, හුදෙකලා වෙච්ච මොහොතක් ඔබතුමාට මතක ඇති. ඔබතුමා එදා හිටියේ අපේ කඳවුරේ. එදා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තීන්දුවක් ඔබ ගත්තා. අදීනව නිර්භීතව 6-5ක බලයක් සහිතව සිටි ජනාධිපතිවරයාගේ ගමනට විරුද්ධව. මම අද ප්‍රාර්ථනා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ටත් එදා ඔබතුමන් ගත්ත ඒ අදීන නිර්භීත තීන්දුව ආදර්ශයක් වේවා කියලා. අපි දන්නවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ නිදහස් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම තහවුරු කරන නීති පද්ධතියේ අත්විවරම. රටක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගලාගෙන ඉන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන උල්පතින්. මේ උත්තරීතර ලියවිල්ල සම්බන්ධව තීන්දුවක් ගන්නට මේ සභාව සූදානම් වන මේ මොහොතේ මගේ අදහස් ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1988 මම මගේ මංගල කතාව කරන වෙලාවේ උපුටලා දක්වපු ගාථාවක් සිහිපත් කළා මම මේ කතාව ආරම්භ කරන්නට කැමතියි. ධම්මපදයේන ගාථාවන්ගෙන් මම ඊටම ප්‍රිය කරන ගාථාවේ ගාථාව. නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස අසුමුඛ රොදං විපාකම් පටිසවති. තංච කම්මං කතං සාදු යංකත්වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකම් පටිසවති. මේකද මේ ගාථාවෙන් තේරුම. යමක් කොට පසුතැවෙන්නට වේද යමක විපාකය කඳුළු පිරුණු මුහුණින් විඳින්නට සිදුවේද එබඳු දේ නොකිරීම යහපත්ය. යමක් කොට පසුතැවෙන්නට නොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකිද එබඳු දේ කිරීම යහපත්ය. මේ තීරණාත්මක මොහොතේ ඔබ සැමගේ සැලකිල්ලට මේ ගාථාව යොමු කිරීම වැදගත් කියලා මම කල්පනා කළා. අපි පුංචි කාලේ අපේ ගෙවල් වල අපේ ඉස්කෝලවල අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු අපේ වැඩිහිටියෝ අපිට කියලා දුන්නේ හරි දේ කරන්න කියලා. නිවැරදි දේ කරන්න කියලා. සත්‍ය කතා කරන්න කියලා. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න කියලා. අපි අදහන සියලුම ආගම් වලිනුත් අපිට මඟ පෙන්වන්නේ ඇත්ත කතා කරන්න. නිවැරදි දේ වෙනුවෙන් පෙනී හිටින්න කියලා. මට මතක් වෙනවා ශුද්ධ වූ කුර්ආනයේ ඉගැන්වීමක්. ලෝකේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රවේශයේ ඒ කියමන මහජන ප්‍රදර්ශනයට තබලා තියෙනවා. මම කැමති ඒ කියමනේ සිංහල පරිවර්තනය කියවන්නට මේ සභාවට. ශුද්ධ වූ කුර්ආනයේ සූරා නිසා කියන පරිච්ඡේදයේ එක සඳහන් වෙන්නේ විශ්වාසවන්තයිනි ඔබ සාධාරණත්වයේ වෙනුවෙන් නිර්භීතව පෙනී හිටින්න. ඒ ඔබට හෝ ඔබේ දෙමව්පියන්ට හෝ ඔබේ ඥාතීන්ට හෝ පෝසත් හෝ දුප්පත් හෝ අයවලුන්ට හෝ විරුද්ධව යන්නක් වුවද ඔබ සාධාරණත්වයේ වෙනුවෙන් නිර්භීතව නැගී සිටින්න. දෙවියන් ඔබ ආරක්ෂා කරાવી. අප සියලු දෙනා හිට ගන්නා වූ තීරණය මම විශ්වාස කරනවා අපේ මාතෘ භූමියේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳව බලපාන අතිශය වැදගත් තීරණයක් කියලා. මේ තීරණය ගැන්මේදී ඔබේ බුද්ධියට ඉඩ දෙන්න. ඔබේ හෘද සාක්ෂියට ඉඩ දෙන්න. මේ සභාවේ සිටින සියලුම පක්ෂ නායකයින්ගෙනුත් මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබේ පක්ෂවල മന്ത്രിවරුන්ට මේ තීරණාත්මක මොහොතේදී තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දේ පාවිච්චි කරන්නට ඉඩ දෙන්න කියලා. ඒ විදිහට හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්නට අවසර දුන්නොත් මේ සභාවේ 3/2කට වැඩි පිරිසක් අත්ඔසවන්නේ මේ සංශෝධන වලට විරුද්ධව කියලා මම තරයේම විශ්වාස කරනවා. ඇයි මම එහෙම කියන්නේ? මේට පක්ෂව දෙන ඡන්දෙන් අපේ රටටවත් ඔබටවත් ඔබතුමන්ලාගේ ගරු අගමැතිතුමන්ටවත් හොඳක් වෙන්නේ නැහැයි කියනක ඔබේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා. මම අගමැතිතුමාගේ දේශපාලන ගමනත් එක්ක එකඟ වෙන කෙනෙක් නෙවෙයි. ඒත් ඔබ සියලු දෙනාට බලයට එන්නට එතුමාගේ ජනප්‍රියත්වය හේතු සාධක වෙච්ච බව කීම බොරුවක් නෙවෙයි. ඒක අමතක කරන්න එපා. එහෙත් අද මේ සංශෝධන වලින් අගමැති තනතුර කොපමණ දුරකට හැල්ලු කරලා තියෙනවද? බාල්දු කරලා තියෙනවද? හිතලා බලන්න, කල්පනා කරන්න, විග්‍රහ කරලා බලන්න වගන්ති ටික. ඔබ දෙන ඡන්දයෙන් ඔබේ අගමැතිතුමාට යහපතක් වෙනවද? ඔබට යහපතක් වෙනවද? ඒ සියල්ලටම වඩා අපේ රටට යහපතක් වෙනවද? මම විශ්වාස කරනවා අපේ අගමැතිතුමාත් හදවතින්ම ඉන්නේ අපිත් එක්ක කියලා. ඉතිහාසයට අපි යන්න ඕනේ කොයි විදිහටද කියන්නේ ගැන හොඳින් හිතලා බලන්න. ඔබේ දරුවන්ට ඔබේ පවුලේ උදවියට මගේ පියා, මගේ සහෝදරයා, මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නට දායක වුණා. අත්එසෙව්වා කියා පස්සේ පසුතැවිලි වෙන්නට දුක් වෙන්නට ඉඩ තියන්න එපා කියලා මම ඊටාම ඕනකමින් ඉල්ලා සිටිනවා.
මේ සභාවේ සමහර උදවිය හදවතින් සහ බුද්ධියෙන් මේ යෝජනාවලට විරුද්ධව එළියේදී කටහඬ අවදි කරත් විවෘත ඡන්දකදී ඒ උදවිය මේ යෝජනාවලට විරුද්ධව අත්ඔසවන්නේ නැහැ කියලා අපේ ජනතාවගේ බොහෝ දෙනා කල්පනා කරනවා. ඇයි අපේ ජනතාව බොහෝ දෙනා එහෙම හිතන්නේ? එහෙම කල්පනා කරන්නේ? මේ උදවිය ඉහළට තියෙන බය නිසා කියලයි. 19 තියෙද්දි මෙහෙම බයක් වෙනවා නම් 20 සම්මත වුණොත් කොහොම බයක් ඇති වෙයිද කියලා හිතලා බලන්න. ඔබේ පිහිටෙන් බලයට ආවේ. දැන් ඔබේ බලයයි නැති කරන්නට යන්නේ. අද මම මේ කියන දේ කරුණාකරලා ලියලා තියාගන්න. 20ට පක්ෂව අත්ඔසවන බොහෝ දෙනෙකුට තමයි අනාගතයේදී මේවයින් බැට ගන්නට සිද්ධ වෙන්නේ. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රූසවෙල්ට් ජනාධිපතිවරයා වරක් කියා තිබුණා ප්‍රකාශයක්. මම දන්නවා මේ කෑ ගහන හින්දා මම ලියාගෙන ආවේ. මට බයයි නැත්තම් බාධා වෙනවයි කියලා. මම කැමති මතක් කරන්නට. එතුමා කිව්වා මේ විදිහට රුසියල් ජනාධිපතිතුමා මේ ලෝකේ අපි බෙහෙවින්ම බය විය යුතු දෙයක් තියෙනවා. අපි බෙහෙවින්ම බය විය යුත්තේ බියසුලුකමටයි කියලා රුසියල් ජනාධිපතිතුමා කිව්වා. අද මේ බියසුලුකමට බිය නොවි අපේ රටේ ප්‍රබුද්ධ කොටස් ආගමික නායකයන් වෘත්තීය සමිති නායකයන් මේ රජයේ බලයට ගෙන එන්නට කැපවෙච්ච ආගමික නායකයන් වෙහෙස වෙච්ච බලවේග තම හඬවල් දැන් අවදි කරවලා තියෙනවා. ඒ ජනාධිපතිතුමන් සහ රජය ඒ හඬට ඇහුම්කන් නොදී කඩිමුඩියේ මේ සංශෝධන සම්මත කර ගන්නට හදනවා. ජනාධිපතිතුමන්ට බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. 3-2 තියෙනවා. එහෙම තියෙද්දිත් ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතා කතිකාවතකට ඉඩ දෙන්නේ නැතුව ඇයි දඩිබිඩියේ කලබලයෙන් මේක සම්මත කර ගන්නට උත්සාහ කරන්නේ? හරිනම් පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ අද රට මුහුණ දීලා තියෙන මේ ව්‍යසනයෙන් ගොඩ එන හැටි ගැන කතා කරන්න. රැකියාවල් අහිමි වෙලා, ආදායම් නැති වෙලා, ආයතන වැහිලා, රෝහල් වල ඇඳන් මදි වෙලා මිනිස්සු විඳින දුක ගැන පිළියම් යොදන්නට මේ පාර්ලිමේන්තුව කැඳවන්නට ඕනේ. අද මේ සභාවට මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ කුමන පසුබිමද කියලා අපි මේ කල්පනා කිරීම වැදගත් කියලා මම හිතනවා. අද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්ලා මහත්මයා ප්‍රමුඛ නීතිවේදීන් මහාචාර්යවරුන් ඇතුළත් කමිටුවක් පත් කරලා තියෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නට. ඒ අතරතුර මේ කඩිමුඩියේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා සම්මත කර ගන්නට උත්සාහ කරනවා. මේ යෝජනා ඉදිරිපත් කරමින් ගරු අධිකරණ ඇමතුමා 19 විවේචනය කෙරුවා. ඊට මුළු සභාවම එදා පක්ෂ ભેදයෙන් තොරව සහයෝගය දුන්නා. තමයි මේ ඉන්න ඇමතිවරු, මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂිය අවදි කරන්න. කී දෙනෙක් ඒවට සංශෝධන ඉදිරිපත් කළාද? ඒවට අදහස් ඉදිරිපත් කළාද? ඒ හැමෝම අතෝසවලා ඡන්දය දුන්නා. එක්කෙනයි විරුද්ධ වුණේ සරත් වීරසේකර ඇමතිතුමා විතරයි. සරත් වීරසේකර මන්ත්‍රීතුමා විතරයි. ඒට පක්ෂ ભેදයෙන් තොරව සාකච්ඡාවට කීපයක්ම එදා පැවැත්තුවා. සම්මුතියෙන් එකඟත්වයෙන් එදා ඒ යෝජනා ඉදිරිපත් කළේ. තහනමේ දුර්වලකම් තියෙනවා නම් අපි ඒවට ඉදිරිපත් කරන පිළියම් ඊටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. එහෙම නැතුව අධිපතිවාදී ගමනකට ආශිර්වාද කරන සංශෝධන විය යුතු නැහැ. ඔබලා ජනතාවගෙන් වරම් ඉල්ලුවේ කුමක් සඳහාද? ඇමතිතුමා කිව්වා එක කතාවක්. මම කැමති සෞභාග්‍ය දැක්මෙන් උපුටලා දක්වන්න. මොකද ඒ සෞභාග්‍ය දැක්මේ ජාතික සමගියට මල් කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන මෑයෙන් තියෙන පිටුවේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. මහජනතාවගේ මෙන්ම විවිධ දේශපාලන සහ බහුජන සංවිධානවල යෝජනා ලබාගෙන නව ව්‍යවස්ථාවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරන තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු යොදනු ලැබේ. දෙවන ඡේදයේ මෙහෙම කියනවා. විධායක ජනාධිපති ක්‍රමය, මිශ්‍ර මැතිවරණ ක්‍රමය, පළාත් සභා ක්‍රමය, නීතියේ ආධිපත්‍ය සවිමත් කිරීම වැනි ශේෂ්ත්‍ර සියල්ලම ව්‍යවස්ථා සම්පාදනයේදී අවධානය යොමු කරේ. අවංකවම එදා ඔබලා ඉඟි කළේ මොකද්ද මේ සඳහනින්? පළාත් සභා ක්‍රමය නැවත සමාලෝචනය කරන බව නෙමේද? මැතිවරණ ක්‍රමය නැවත සමාලෝචනය කරන වග නෙමේද? ජනාධිපති ක්‍රමය නැවත සමාලෝචනය කරන වග නෙවෙයිද? නීතියේ ආධිපත්‍ය සවිමත් කරන බව නෙමේද? ඒ දැන් මැතිවරණයේ දුන්නු පොරොන්දු වලට පිටුපෑමක් නෙවෙයිද අද ඔබ කරන්නට හදන්නේ? මේ සංශෝධන වලින් පළාත් සභා ක්‍රමය, මැතිවරණ ක්‍රමය, විධායක ජනාධිපති ක්‍රමය නැවත සමාලෝචනය කරනවා වෙනුවට මේ සංශෝධන වලින් විධායක ජනාධිපති දුරේට අසීමිත බලයක් දෙමින් අධිකරණය ව්‍යවස්ථාදායකය ජනාධිපතිවරයාගේ අනසක යටතට ගන්නටයි උත්සාහ කරන්නේ. මේ අවස්ථාවේදී නැවතත් මම කැමති ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා රූසවෙල්ට් ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයක් සිහිපත් කරන්නට. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක පුද්ගලයෙකුගේ බලය වර්ධනය වීම, මතුවීම ජනතාව ඉවසන්නේ නම් එහිදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා නොවේ. ආණ්ඩුවේ හිමිකාරත්වය යම් පුද්ගලයෙකු හෝ යම් කණ්ඩායමක් හෝ වෙනත් පුද්ගලික බලයක් විසින් අත්පත් කරගන්නේ නම් එය පැසිස්ට්වාදයයි. රුසියල් ජනාධිපතිතුමා කියනවා. මධ්‍යස්ථව කල්පනා කරලා බලන්න. අද මේ සංශෝධන වලින් කරන්න යන්නේ මොකද්ද? මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම,
අල්ලස් දූෂණ කොමිසම මුදල් කොමිසම සීමානින්න කොමිසම මේ සියල්ලම ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව පත් කරන්නට මඟ පාදනවා අවකාශ සලසනවා ස්වාධීන කොමිෂන් සභාවල් ඉන්ට ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වය කල්පනා කරලා බලන්න මට මැවිලා පේනවා වයම පළාත් සභා ඡන්දේ මතකද එදා අර පළාත් සභා මන්ත්‍රීතුමා ගලප්පත්ති මන්ත්‍රීතුමාව නිර්වතින් මහමග ඇවිද්දෙව්වා කාන්තාවක් නිර්වතින් මහමග ඇවිද්දෙව්වා ආරක්ෂාව බාරව හිටපු දේශපාලනඥයෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ව මෙහෙ ඕපු හැටි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා මතකයන් අවදි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා එදා වෙච්ච දේවල් අපි මුහුණ දුන්න තත්ත්වයන් කල්පනා කරලා බලන්න ඒ ස්වාධීන කොමිෂන් සභාව එන්ට ඉස්සෙල්ලා පොලිසිය තමන්ගේ ආයුධයක් විදිහට එදා පාවිච්චි කරුවේ අද ස්වාධීන කොමිෂන් පැමිණීමෙන් පස්සේ මේ රටේ කිසිම මිනිස් ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. සියලුම මැතිවරණ නිදහස් සහ සාධාරණ මැතිවරණ හැටියට පැවැත්ුණේ. අනික බලන්න අග විනිශ්චයකාරතුමා ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා අභියාචනාධිකරණයේ සභාපතිතුමා විනිශ්චයකාරවරු අධිකරණ කොමිසමේ සභාපතිතුමා හැර අනෙක් සමාජිකයන් සියල්ල නීතිපතිවරයා විගණකාධිපතිවරයා අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා මේ සියල්ලම ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව පත් කරන්න මාර්ගය සැලසෙනවා. දීන වහල් අධිකරණයක් අපි මේ රටේ ඇති කරන්නට කටයුතු කරන්න යන්නේ. අපේ රටේ ආර්ථිකයටත් මේක බලපානවා. ආයෝජන වලට මේ රටේ එන්නේ ඉන්න විදේශ ආයෝජකයෝ කල්පනා කරයි අපේ ආයෝජන ආරක්ෂිත නැහැ. රජයට දීන වෙච්ච අධිකරණයක් මේ රටේ තියෙන්න කියලා. අපේ රටේ ප්‍රතිරූපයට මොනවද වෙන්නේ? අපි ලෝකෙන් හුදකලා වේවි මේ වගේ නීති රීති සම්මත කරන්නට ගියොත්. ජනාධිපති ඒකපාක්ෂිකව අගමැති ඉවත් කිරීමේ ජනපතිවරයාට ඒකපාක්ෂිකව අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ලබා දෙනවා. ඇමතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් නොසලකා ඒ අය තෝරන්නට බලය දෙනවා. ඒකපාක්ෂිකව ඇමතිවරුන්ව ඉවත් කරන්නටත් බලය දෙනවා. මේ සංශෝධන වලින් විධායකය ව්‍යවස්ථාදායකය අතර බලතුලනය නැති කරලා සියල්ලම එක පුද්ගලයෙකුගේ අනසකට ගැනීමයි සිද්ධ වෙන්නේ. අපේ අධික මේදී මම කැමති 78 ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිනිය කරපු කතාවක් සිහිපත් කරන්නට. අද අලුත් දෙයක් නැහැ. 78 තියෙන JRගේ ව්‍යවස්ථාවට අනේක තමයි අපි කරන්න කියලා අධිකරණ ඇමතුමා කිව්වා. තවත් සමහර උදවිය මේ විදිහට ප්‍රකාශ කරලා තිබ්බා. අද JR ජයවර්ධනයන්ගේ 78 ව්‍යවස්ථාව වසර 40කට වැඩි කාලයක් ගත වෙලා. මේ කාලය තුළදී ලවපු අත්දැකීම් වලට අනුව ගාමිණී දිසානායක මහත්මයා, ලලිත් ඇතුළත් මුදලි මහත්මයා ඇතුළු දෙපැත්තෙම හිටපු උදවිය පහුගිය කාලේදී එකඟත්වයකට ආවා. මේ අසීමිත බලතර එක පුද්ගලයෙකු අද තිබීම රටට අහිත කරයි, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අහිත කරයි කියලා. කරු කතානායකතුමනි, ඔබතුමාට ඒ ගැන හොඳට අත්දැකීම් තියෙනවා. හොඳට අත්දැකීම් තිබෙන බව මම දන්නවා. ජය ජයවර්ධනයන්ගේ කාලේදී පමණක් නෙවෙයි මතක් කරලා බලන්න. 70 ඉඳන් 77 දක්වා අවධිය බණ්ඩාරනායක මැතිනියට තුනෙන් දෙක බලයක් තිබුණා. බලය වැඩියෙන් ලැබුණු ඕනම පුතග්ජන මිනිස්සෙක් ඒ බලයෙන් මත් වෙන්න පුළුවන්. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙද්දී 1970 යුගයේදී අවුරුදු 5කට වරම ලැබපු උදවිය ජනමත විචාරණයක්වත් පවත්වන්නේ නැතුව 1977 දක්වා තමන්ගේ පාලන කාලය දික් කරගත්ත හැටි. ඊට විරුද්ධව ජනතාව විරෝධතා දක්වනකොට මහමගට බහිනකොට විරෝධතාවලට එක්ුණොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දේපල රාජසන්තකයි කියලා ගුවන් විදුලියෙන් නිවේදන නිකුත් කරපු හැටි මට මතක් වෙනවා. මම ඒ අවදියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේ ඉතිහාසයෙන් අපි පාඩම් උගත යුතුව තිබෙනවා. එසේ ක්‍රියා කළ මැතිනිය ජය ජයවර්ධනයන් යටතේ 6න් 5ක බලයෙන් බලතල වැඩි කර ගන්නට උත්සාහ කරන විට පාර්ලිමේන්තුවේදී කළ කතාව මට සිහිපත් වෙනවා. අවසරයි මට ඒක උපුටලා දක්වන්න. ඒක එතුමිය ප්‍රකාශය කළේ 1978 අගෝස්තු මාසේ 3 වෙනිදා හැන්සල්ට් එකේ මම උපුටලා දක්වන්නේ. මොකද්ද කිව්වේ? 78 ව්‍යවස්ථාව සම්මත කරන්නට යනකොට බණ්ඩාරනායක මැතිනිය හිට්ලර් කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාව උපයෝගී කර ගනිමින් මුළු ව්‍යවස්ථානුකූල රාජ්‍ය ක්‍රමය විනාශ කර දැමීමයි. ප්‍රථමයෙන්ම හිට්ලර් කළේ ජනාධිපතිගේ සහ කැබිනට් මණ්ඩලයේ නායකයා වූ චාන්සලර්ගේ සියලුම විධායක බලතල තමන්ටම පවරා ගැනීමයි. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන් මගින් එතෙක් ජනසම්මතවාදී සමූහ ආණ්ඩුවක් වශයෙන් පැවති රජය ඒකාධිපති රජයක් බවට පරිවර්තනය කර තමා මෙහි ආඥාදායකයා බවට පත්වීමයි. හිට්ලර් ඊට කලින් පැවති මහජන මතය විමසීමේදී තමාලත් අතිවිශාල මහජන වරම පාවිච්චි කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රජාතාන්ත්‍රික අංග සියල්ල අනුක්‍රමයෙන් අහෝසි කිරීම සඳහායි. අන්තිමේදී ජර්මනියේ ඉතුරු වූ එකම දේශපාලන තන්ත්‍රය ඒක පුද්ගල ආඥාදායකත්වයක් පමණයි. මේ තත්ත්වය හමුවේ ජනතාව උදාසීනව සිටීමේ අතිදවාහනක ප්‍රතිඵලය ජර්මනිය පමණක් නොවෙයි මුළු මහත් ලෝකයේම වින්දා. මේ බණ්ඩාරනායක මැතිනිය කියන්නේ 78 ව්‍යවස්ථාව සම්බන්ධයෙන්.
හැම වෙලාවෙම තුනෙන් දෙක වැඩි බලය එක පුද්ගලයෙක් අතට ගියාම සිදුවන දේ අපිට තේරුම් ගන්න පුළුවන්. ලෝක ඉතිහාසය අපිට සාක්ෂි කියනවා. නිසා අපේ ආදර්ශය විය යුත්තේ හිට්ලර්ලා මුගාබේලා නෙමෙයි. අපේ ආදර්ශය විය යුත්තේ නෙල්සන් මණ්ඩෙලා වගේ උදවිය. දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාව වගේ දේවල් අපේ ආදර්ශයට ගත යුතුව තිබෙන්නේ. මේ තත්ත්වය තුළ අපි සියලු දෙනා පටු පක්ෂ සීමාවන් තුළ කොටු වී කටයුතු කිරීම වෙනුවට අපේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් පුරවැසි උරුමයන් ආරක්ෂා කර දීම උදෙසා සත්භාවයෙන් වගකීම් ඉටු කළ යුතුව තිබෙනවා. අද අපේ රටේ මේ පසුබිම තුළ මම දකින්නේ පවතින්නේ සහ පැවතිය යුත්තේ කඳවුරු දෙකක් පමණයි කියලා. එකක් ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම පුරවැසි අයිතිය වෙනුවෙන් පෙනී සිටින කඳවුර. අනෙක ගෝත්‍රික දේශපාලනයක් කරන වැඩවසම් සිතුම් පැතුම් වලින් මිදිය නොහැකිව සිටින අධිපතිවාදී ගමනකට ආවරණ කඳවුර. ඔබත් අපත් නිවැරදි තේරීම කළ යුතුව තිබෙනවා. මිනිස් ජීවිත දූවිලි ගානට දාලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරේලිය මෙරටෙන් ඈත් කරන දවසක් බවට හෙට දවස පත් කරනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ මේ සභාවේ සිටින මන්ත්‍රීවරු. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තීරණාත්මක දවසක් හෙට දවස. ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික ආරක්ෂාව කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වෙච්ච රටවල ජාතික ආරක්ෂාව පවතින්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වූ රටවල නිතර කැරලි ජනතා නැගිටීම් සිදු වෙන බව අපි දකිනවා. සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමන් අද යෝජනා කළා තියෙනවා ජාතික ආරක්ෂාව වගේ දේවල් වලදී යම් 19 ව්‍යවස්ථාවට යම් අඩුපාඩුකම් සිදු වුණා නම් විසඳුමක් හැටියට ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම. එතෙන්දී පක්ෂ ભેද වලින් තොරව ඒ ප්‍රශ්නේ දිහා අපි ඇමතිය යුතුව තිබෙන බව එතුමා අවධාරණය කළා තියෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධන ආයෝජනාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ව්‍යවස්ථා බෝම්බයක් ලෙසයි මම දකින්නේ. මේ බෝම්බය පුපුරා හරිනට ඉඩදී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුණු විසඳු කරනවද? මේ ව්‍යවස්ථා බෝම්බය නිෂ්ක්‍රිය කරනවද? තීන්දුව තියෙන්නේ ඔබ සැම අතේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම රැක දෙන්නට ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මම මගේ කතාව සමාප්ත කරන්න කැමැති. පාසල් කාලේ පටන් මම ප්‍රිය කරපු ටිබෙට් ජාතිකයේ ස්මයින්ද හාමුදුරුවන්ගේ නිදහස් මන්ත්‍රයේ කවි පොතේ තියෙන කවියකින් එස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස්නි දහස පිණිස සටනට සැරසෙන්නේ හිස්මොල තිබෙද්දිත් මේ වගේ නොතගන්නේ ඇස්කටි දෙකට හෙන ගැහිලාද සිහලුන්නේ. එදා එතුමා සිහලුන්නේ කියලා උන්වහන්සේ ඇමතුවේ. මම හිතනවා තුන් සිංහලේ වාසය කරන සියලුම ජනතාව වෙත පළල් අර්ථයකින් මිසක පටු අර්ථයකින් නොවේ කියලා මම විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි කතානායකතුමනි.